හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි. සියලුම දෙනා ඊටමත්ම ගෞරවයෙන් අද දවසේදීත් පිළිගන්නවා සවනට සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවාව අනුග්‍රහයෙන් කල්යාණ මිත්‍රයන් එකතු කරගෙන පවත්නා අභිධර්ම පාඨමාලාවට අද දවසේදීත් අප සමග එකතු වී සිටිනවා අපට ධර්මයේ කියා දීම සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් නවසීලන්තයේ වැඩ වාසය කරන පූජ්‍යපාද වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ සියලුම කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් নমස්කාර පූර්වකව අද දවසේදීත් අපි පිළිගන්න ලබනවා. මේ අවස්ථාවේදී ඒ සවන සිසිලස රේඩියෝ සමගත් අපි සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ ඔස්සේ සවන් දෙන කල්යාණ මිත්‍රයන් සියලුම දෙනා වෙනුවෙන් මම ගෞරවනීය ස්වාමීන් වහන්සේට নমස්කාර කර සිටිනවා. එහෙමනම් ඊටමත්ම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා අද දවසේදී අපිට අභිධර්ම පාඨමාලාව පවත්වන ලෙස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමන වහන්සේගේ සංසාරගත සියලුම ක්ලේශ ධර්මයන් සංතාණයෙන් සම්පූර්ණයෙන් සෝදා හැරියා වූ ක්ලේශ කෙලෙස් මුල් සියල්ලක් නැති කොට වදාළා වූ තමන් වහන්සේගේ සිත බලාපොරොත්තු වලින් අපේක්ෂාවන්ගෙන් තොර කරගත්තා වූ කිසිම වැඩ සිටියේ ස්ථානයකට නොවැළුණා වූ නොබැඳුනා වූ කිසිම පුජ්‍යලයකට නොවැළුණා වූ නොබැඳුනා වූ ඒ සියලු සත්වයන් කෙරෙහි විශාල පැතිරුණු සාධාරණ කරුණා ගුණයක් මහා කරුණා ගුණයක් දරන්නා වූ ඒ සත්වයන් කෙරෙහි කරුණාවෙන් බලාපොරොත්තු රහිතව පිරිසිදු වූ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නා වූ දේශනාකට වදාළා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා. මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් වූ ආර්ය සංතානය තුළ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥානින් දැකවදාළා වූ ස්වාක්ඛාත සම්දිට්ඨික අකාලික ආදී ඒ උතුම් වූ ශ්‍රී සත්‍ය ධර්ම රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරනවා. මාගේ නමස්කාරය වේවා. සුපටිපන්න උජුපටිපන්න ආදී ගුණයන්ගෙන් සමලංකృత වූ අනන්ත අපරිමාණ ගුණධාරී වූ මහා සංඝ රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරනවා. මාගේ නමස්කාරය වේවා. බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ අනන්ත අපරිමාණ ගුණානුභාව බලෙන්ද ඒ වගේම ඒ උතුම් ගුණ ඇති ත්‍රිවිධ රත්නය කෙටි වේලාවකට හෝ වේවා ගුණ සිහිපත් කොට වන්දනා කිරීමේ කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන්ද මේ පින්වත් හැම දිනම මීට පෙර සිදු කරගත්තා වූ දානමය සීලමය භාවනාමය පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාව බලයෙන්ද මේ පින්වත් හැම දිනාටම අද දවසේ මේ දහම් පාඩම අරහා කියලා දෙන්නා වූ සියලුම ධර්ම කරුණු හොඳින් තේරුම් ගන්නට වටහා ගන්නට නුවණ පහළ වේවා. සිහිය වැඩිවා, ශ්‍රද්ධා ගුණය වැඩිවා, සමාධි ගුණය වැඩිවා. හැම දිනාටම මේ ධර්මය හොඳට තේරුම් අරගෙන වටහාගෙන මාර්ගයක් හැටියට දියුණු කරගෙන පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට ලැබේවා. නිවන් පිණිස මේ මාර්ගයක් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අද මේ පින්වතුන්ට අපි බලාපොරොත්තු වන ධර්ම කරුණක් කියලා දෙනවා. මේ දක්වාම අපි කියාගෙන ආවා මේ මාතෘකා යුගලයක් එක්ක ගැටගසා ඉදිරිපත් වී තිබෙනා වූ ධර්ම කරුණු. ඒ කියන්නේ දුක මාතිකාව හැටියට සැලකනවා. මාතෘකා දෙක ඉදිරිපත් තියෙනා වූ ධර්ම මේ දවස්වල කතා කරනවා. මේ
මේ මාත්‍රිකා යුගලයක් එක්ක මාත්‍රිකා දෙකක් එක්ක මේ කතා කරන ධර්ම මේ ඉදිරිපත් කරන ධර්ම සමහර වෙලාවට සමාන හඬක් සමාන ගති ස්වභාවයක් හැටියට දැනෙන්න පුළුවන්. පොඩි පොඩි වචනවල එහෙම වීමකුත් තියෙනවා. මේ කතා කරන්නේ පුද්ගලයන් පිළිබඳව නෙවෙයි. ධර්ම ස්වභාව පිළිබඳව. සත්‍යය පිළිබඳව ජීව පිළිබඳව නෙවෙයි යම් යම් ධර්ම ස්වභාව පිළිබඳව. ධර්ම ගති පිළිබඳව. මේවා මේ කතා කරන ධර්ම සිතට සම්බන්ධ දේවල් සිතින් පරිබාහිර වෙන දේවල්. සිතක් හැටියට ඉදිරිපත් ක්‍රියා කරන දේවල් සිතට උදව් කරන දේවල් සහ සිත් නොවන දේවල්. මේ වගේ ධර්ම. මේවාට 아무තු අයිතිකාරයක් නැහැ. මේ ධර්ම වලට 아무තු අයිතිකාරයක් නැහැ. මේ වාගේ නිර්මාපකෙක් නැහැ. මේවා අයිති තැනකුත් නැහැ. මේවා සත්‍ය නොවි ජීව නොවි ආත්ම ස්වභාවයකුත් දරන්නේ නැතුව පාඩුවේ ඔහි පවතින. ඒ පවතින ධර්ම සමුදාය අතරට තවත් ධර්මයක් එක්කාසු වෙලා ඒ ගොඩක් එකතු කරගෙන මේ ධර්ම ගොඩකට ධර්ම සමූහයකට බුරු අදහසක් දාගෙන තිබෙනවා. මම බුරු අදහසක් වැරදි අදහසක් එක්කාසු වෙලා තිබෙනවා. මට අයිති යන වාතේ මයික් ඕෆ් කරගන්න එක හොඳයි සත්‍යයක් වෙනවා. ඔව්. එතකොට මේ ධර්ම ස්වභාව තියෙනවා. මේවා එක්තරා විදියක ශක්තිය හැටියට ක්‍රියාධර්ම ස්වરૂප හැටියට තමයි මේකේ පවතින්නේ. මේ විශ්වයේ පවතින්නේ. ඒ අතර මේ අපි මේ දවස්වල කතා කරනවා ආශ්‍රව කියන නමින් ධර්ම ටිකක්. ආශ්‍රව කියන නමින් ධර්ම ටිකක් කතා කරනවා. මේ ආශ්‍රව නමින් කතා කරන මේ ධර්ම වලට කියනවා අපි සූත්‍ර හරහා යනකොට කියනවා කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව කියලා කියනවා. කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව. තව විදිහට කියනවා කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditthi ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව කියලා. ওই විදිහට කියනවා. අපි මේක මේට පෙර අවස්ථාවකදී සඳහන් කළා. අදට අවශ්‍ය නිසා සිහි ගන්වා ගැනීමක් හැටියටයි මේ මතක් කිරීම. දැන් මේ කියන මේ වචන වලින් කියන කාම ආශ්‍රව හැටියට මේ කටයුත්ත මේ ආශ්‍රව වැඩි කරන්ට ඉදිරිපත් වෙන ධර්මයක් තිබෙනවා. භව ආශ්‍රව හැටියට මේ භව ආශ්‍රව වැඩි කරන්ට ඉදිරිපත් වෙන ධර්ම ස්වභාවයක් තිබෙනවා. ditthi හැටියට ආශ්‍රව ගත වෙන්න ඉදිරිපත් වෙන ධර්මයක් තිබෙනවා. අවිද්‍යාව වශයෙන් ආශ්‍රව වෙන්න ඉදිරිපත් වෙන ධර්මයක් තිබෙනවා. ඒ ධර්ම කියනවා මූලික වෙච්ච මූල ධර්ම ආශ්‍රව හැටියට පෙනී සිටින මූල ධර්ම කියලා. ඒ වගේ මූල ධර්ම තුනයි තියෙන්නේ. ඒ කියන්නේ චෛතසික ධර්ම තුනක වැඩක් ඔය. චෛතසික ධර්ම තුනක්
ඔය මහ විශාල ආශ්‍රව වැඩේ කරන්නේ ওই තුන් දෙනයි. ලෝභය ඉදිරිපත් වෙනවා. ලෝභය කියන ධර්මය, ලෝභය කියන චිත්ත ගතිය, ලෝභය කියන චෛතසිකය ඉදිරිපත් වෙලා අර රූප වලට වැක්කිරෙන නිසා, ශබ්ද වලට, ගන්ධ රස ස්පර්ශ වලට වැක්කිරි යන නිසා, ඒවා පිළිබඳව ඇලුම් කරන නිසා, පැතීම් වශයෙන් යන නිසා, ඒක නිසා මේ ලෝභ කියන චෛතසිකය කාම ආශ්‍රව කියන වැඩේ කරනවා. හැබැයි කාම චෛතසිකය කියලා එකක් නැහැ. තියෙන්නේ මූල ධර්මයේ ලෝභය. ලෝභය කියන චෛතසිකය කාම වස්තුන්ට ඇලුම් කරගෙන, බැඳුම් කරගෙන, ගලාගෙන, නිරන්තරයෙන් පෙරීගෙන ගලාගෙන යන හින්දා ඒකට කියනවා කාම ආශ්‍රව කියලා. භවයට පැතීම් වශයෙන් අනාගතයේ පැත්තට ප්‍රාර්ථනා ගලාගෙන යන නිසා, ප්‍රාර්ථනාවන් වැක්කිරෙන නිසා, ප්‍රාර්ථනාවන් භව ප්‍රාර්ථනාවන් තද විදියට සැඩපාරට තියෙන නිසා ඒවට කියනවා භව ආශ්‍රව කියලා. ඒ ලෝභය තමයි වැඩි කරන්නේ. ඊළඟට කියනවා දිට්ඨි. දිට්ඨි කියලා කියන්නේ මේ ඒ චෛතසිකයක්. තිබෙනා වූ දේ ඒ විදිහට තේරුම් ගන්න නැතුව වෙනස් කරලා ඒකට වෙන වැරදි ස්වභාවයක් ඇති කරලා දරා ගන්න නිසා ඒ ගතිය වරද්දලා ගන්න හින්දා ඒකට කියනවා දෘෂ්ටි ගතිය කියලා. ඒ වගේම තමයි පේන්ට නොදෙන ඇත්ත වහන ගතියට කියනවා මෝහය කියලා. ඒක අවිද්‍යාව හැටියට වැඩ කරනවා. මේ තමයි ආශ්‍රව කියන වැඩේ කරන ධර්ම තුන. ඕකෙන් තමයි නොඑක ආකාරයෙන් අර දැන් මොකක් හරි පල් කරලා ගත්තයන් පස්සේ දැන් මොකක් හරි පල් කරලා ගත්තයන් පස්සේ මේ ඒකේ තිබෙනවනේ ඒක ඉදිරිපත් වෙනකොට වෙන නම් වලින් එනවනේ. අපි හිතමු ඔය අහලා තියෙනවනේ මත්පැන් කරනවායි කියලා. ඒකේ මූලික පිරිල්ල මොකක් හරි ස්වરૂපයකට නෙවෙන්නේ. හැබැයි ඒක සමාජගත කරනකොට ඔකට වෙන නම් දාලා, ඒ වගේම වෙන තැන් දාලා, වෙන කම්පැනිස් නම් දාලා ඉදිරිපත් වෙනවනේ. නමුත් ඒකේ මූල සාරය ගත්ත විදිය, ඒකේ දෙන විනාශය එක විදියයිනේ. ආන් ඒ වගේ මේ මූල ධර්මය මේකේ එක ස්වરૂපයයි. ලෝභ, ditthi, මෝහ. අද අපි කතා කරනවා ඒකේ අවසාන කොටස් දෙක. ඒ තමයි ආසවාචේව ධම්මා, ආසව සම්පයුත්තාච. ඔන්න එකක්. ඒකේ තේරුම ආශ්‍රව ධර්මයකුත් වෙනවා, ඊළඟට ආශ්‍රව ධර්මයන් එකක් ඉන්නවා. ඒ එකක්. දැන් තව එකක් තියෙනවා. ආශ්‍රව සම්පයුක්තාචේව ධම්මා නොච ආසව. ඒකෙන් කියන්නේ ආශ්‍රවයන් එක්ක ඉන්න ධර්ම වෙනවා. ආසව සම්පයුක්තා චේව ධම්මා, ආශ්‍රවයන් එක්ක ඉන්න ධර්මයෝ වෙනවා. හැබැයි ඒව ආශ්‍රව ධර්මයෝ නම් නෙවෙයි. ඔය විදිහේ තිබෙනවා මේ ධර්ම ස්වභාව. අපි ඉස්සර වෙලා හිතමු මේකෙන් කියපු පළවෙනි කාරණේ. ආශ්‍රව ධර්මයන් තියෙන්නේ කොතනද? ආසවා චේව ධම්මා කියලා කිව්වම මේ ආශ්‍රව ධර්ම තුනක් කිව්වනේ. ආශ්‍රව ධර්ම තුන වැඩ කරන තැන් කීපයක් තිබෙනවා. වැඩ කරන තැන්.
ලෝභ මූල සිත් 8 වැඩ කරනවා. ලෝභ, ditthi, මෝහ. ද්වේෂ මූල සිත් 2 වැඩ කරනවා. ද්වේෂ සහ මෝහ. අනිත් එක මෝහ මූල සිතේ වැඩ කරනවා. මෝහ. දැන් මේවා දැන් ඔය අකුසල් සිත්වල විතරයි අකුසල් සිත්වල විතරමයි ආශ්‍රව ගති තියෙන්නේ. ආශ්‍රව ස්වභාවය. අනිත් ඒවා යෙදෙන්නේ. ලෝභයේ දෙන්නේ අනිත් ඒවා. දෘෂ්ටියේ දෙන්නේ අනිත් ඒවා. මෝහයේ දෙන්නේ අනිත් ඒවා. ඒ නිසා ආශ්‍රව කතාව ගන්නෙම මේ අකුසල් සිත් 12ටයි. අකුසල් සිත් 12ට තමයි ආශ්‍රව ස්වභාවය ගන්න. දැන් ආසවාචේව ධම්මා ආසව සම්පයුක්තාච. මේක තේරුම් ගන්න ඕනේ. Taman අපි හිතමු ලෝභ සාගත සිතක තිබෙනවා ලෝභය තිබෙනවනේ. ඔන්න ලෝභය කියන එක ආසව ධර්මයක්. ආශ්‍රව ධර්මයක්. ආසවාචේව ධම්ම. ඔන්න ඒක ආශ්‍රවයකුත් වෙනවා. ඒ ලෝභ චෛතසිකය. ඒ ලෝභ චෛතසිකය ආශ්‍රවයක් හැටියට ක්‍රියාත්මක වෙනකොට තවත් එයාට එක්ක තවත් ආශ්‍රවයක් ඉන්නවා. අපි හිතමු ditthිය කියලා. ditthියයි මෝහය, අවිද්‍යාව. එතකොට මේ ලෝභය කියනා වූ එහෙම නැත්නම් කාම හැටියට සලකන්න පුළුවන් මේ ආශ්‍රව ධර්මය තවත් ආශ්‍රව ධර්මයන් එක තමයි ආශ්‍රව සම්පයුක්ත. ඒගොල්ලොත් එක්ක ඉන්නවා. තමනුත් ආශ්‍රවයි ඉන්නේ තවත් ආශ්‍රවයන් එක්ක. ආන්නේ එවැනි අවස්ථාවන් සඳහන් කරනකොට ආසවාචේව ධම්මා ආසව සම්පයුක්තාචය කියලා සඳහන් කරනවා. තවත් එකක් තිබෙනවා. ආසව සම්පයුක්තාචේව ධම්මා නෝ ආසව. ආසව සම්පයුක්තාචේව ධම්මා. ඒ කියන්නේ ආශ්‍රව ගති තිබෙන්නා වූ ධර්මයන් එක්ක එකට වෙනවා. ආශ්‍රවයන් ආශ්‍රව සම්පයුක්ත ධර්මයන් එක්ක ආශ්‍රව ධර්මයන් එක්ක සම්පයුක්ත වෙන ධර්ම තිබෙනවානේ. ඒ කියන්නේ දැන් උතන ආශ්‍රව කියලා ගත්තයන් පස්සේ තියෙන්නේ ආශ්‍රව එකතු වෙන ධර්ම, ආශ්‍රව හැදෙන ධර්ම අකුසල සිත් 12ක් කියවනේ. අකුසල සිත් 12. ඊළඟට ඒ අකුසල සිත් 12යි වැඩ කරන චෛතසික ධර්ම තිබෙනවා අකුසල් කියලාම 14ක්. ඒවා ලෝභ, ditthi, මාන, දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච ආදී වශයෙන් 14ක් තිබෙනවා ධර්ම අකුසල් චෛතසිකේ. එතකොට මෙහෙම එකක් තිබෙනවා. අපි හිතමු ලෝභ සිතේ ලෝභය වැඩ කරනවා. ඒක ආශ්‍රවයක්. ලෝභ සිතේ දෘෂ්ටිය වැඩ කරනවා. ඒක ආශ්‍රවයක්. ලෝභ සිතේ මෝහය වැඩ කරනවා. ඒක ආශ්‍රවයක්. හැබැයි හිත ආශ්‍රව ධර්මයක් නෙවෙයි. හිත ඇවිල්ලා ආශ්‍රව සම්පයුක්ත ධර්මයක්. ආශ්‍රවයන් එක්ක ඉන්න ධර්මයක්. ඒ වගේම තමයි මේ චෛතසික තියෙනවා තුව 14ක්. අකුසල්. ඒ 14න් අයින් වුණාන් පස්සේ ආශ්‍රව කියනා වූ හැටියට වැඩ කරන ඒවා අයින් වුණාම තව ඉතුරුනේ 11. ඒවා ඇවිල්ලා ආශ්‍රව සම්පයුක්ත ධර්ම. ආශ්‍රවයන් එක්ක ඉන්න ධර්ම. ඒවා ආශ්‍රවය නෙවෙයි. ඒවා ආශ්‍රව වෙන්නේ නැහැ. ආන්න ඒ විදිහට ධර්ම
කඩලා වෙන් කරලා දැන හඳුනා ගන්න එකට කියනවා ආසව සම්පයුක්තා චේව ධම්මා නෝ ආසවා ආශ්‍රය නොවන්නා වූ ධර්මයක් තියෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මිනිස්සු ඉන්නවා හොරකම් කරන. නරක වැඩ කරන්නා වූ මිනිස්සු ඉන්නවා. ගමෙක් ඉන්නවා. නගරෙක් ඉන්නවා. හැබැයි මේ නරක වැඩ කරන හොරකම් කරන මිනිස්සුත් එක්ක එකට ඉන්න මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ හොරු නෙවෙයි. ඒගොල්ලෝ නරකයි නෙවෙයි. නමුත් ඒ අය හොරුත් එක්ක ඉන්න. ඒ වගේම නරක අයත් එක්ක ඉන්න. අකුසල් කරන්නා වූ අයත් එක්ක ඉන්න අය වෙනවා. මිසක ඒ අය නරක කරන, හොරකම් කරන, අකුසල් කරන අය නෙවෙයි. ඒ නිසා සමහර වෙලාවට ඉන්නවා නරක වැඩ කරන්නා වූ අය තවත් නරක වැඩ කරන්න අයත් එක්ක ඉන්නවා. එහෙම බැලුවෙන් පස්සේ ආසවා චේව ධම්මා ආසව සම්පයුක්තා. මේ දෙවියන් කියව මොකද්ද? තමන් මේ වරදි කරන්නා වූ ආසව සම්පයුක්තා චේව ධම්මා වැරදි කරන්නා වූ අයත් එක්ක ඉන්නවා. හැබැයි ඒව වැරදි කරන්නා වූ අය නෙවෙයි. ඒ කියන්නේ අකුසල එහෙම නැත්නම් ආශ්‍රව ධර්මයන් එක්ක ඉන්න හිටියට ආශ්‍රව ධර්මිය නොවේ. අන්න ඒ කාරණේ තමයි දෙවෙනි එකකින් කියන්නේ ආසව සම්පයුක්තා චේව ධම්මානුආසවා කියලා. ඊළඟට අපි තව පැත්තකට හැරෙමු. තව යුගලයක් තිබෙනවා. ධර්ම යුගලයක්. ඒ ධර්ම යුගලෙන් කියනවා මෙහෙම. ආසව විප්පයුත්තා කෝපන ධම්මා සාසවා. ආසව විප්පයුත්තා කෝපන ධම්මා අනාසවා. ඒක සමහර අවස්ථාවලදී එකම දේ සමහරට භාෂාවෙන් වෙනස් කරලා දෙනවා. ඒක මෙහෙම වෙනවා. ආසව විප්පයුත්තා කෝපන ධම්මා සාසවා. ඒ කියන්නේ ආශ්‍රව ධර්මයන් එක්ක සහසම්බන්ධතාවයක් නැහැ. ඒවත් එක්ක යෙදෙන්නේ නැහැ. ආශ්‍රව ධර්මයන් එක්ක සහසම්බන්ධතාවයක් නැහැ. ආශ්‍රව ධර්මයන් එක්ක යෙදෙන්නේ නැහැ. සාසවාපි කියලා කියන්නේ ඒ වුණාට ආශ්‍රව ධර්මයන්ට අරමුණු වෙනවා. ආශ්‍රව ධර්මයන්ට අරමුණු වෙනවා. එහෙම කොටසක් තියෙනවා. මේකත් අපේ පින්වතුන් හරි පරිස්සමෙන් තේරුම් ගන්න මෙහෙම. කොහොමද ඔක තේරුම් ගන්නේ? ආශ්‍රව ධර්මයන් එක්ක කිසිම ගනුදෙනුවකුත් නැල්ලු. හැබැයි ආශ්‍රවයන් එක්ක පොඩි සම්බන්ධතාවයකුත් එක විදිහකට තියෙනවා. ඒක මෙහෙමයි වෙන්නේ. දැන් මිනිස්සෙක් හොඳට දානයක් දීලා දානමේ පින්කමක් සිද්ධ කරලා හොඳ මේ කුසලයක් වඩා ගන්න. හොඳ පිනක් සිද්ධ කර ගන්න. අපි හිතමු අනුරාධපුරයේ ගිහිල්ලා මෙයා රුවන්වැලි සෑයට වැඳලා රුවන්වැලි සෑයට විශාල රත්තරන් වලින් මණික් වලින් පළඳනාවන්ගෙන් ලස්සනට විශාල වියදමක් කරලා මෙයා හොඳ පිනක් කරගන්න. විශාල පිරිසක් එක්ක පිනක් කරගන්න. පිනක් කරගෙන කුසලයක් වඩා ගන්නවා. ඒ කුසලයේ කියලා කියන්නේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික මහා පින් කුසල් මොන වඩා ගන්න. ඒවා තමයි මේ පින් කියලා කියන්නේ. දැන් මේ පින් වල තිබෙනම වටිනාකම අගය විපාක එනවා. මිනිස්යාට ප්‍රශංසා කරනවා, හොඳ කියනවා. මේ පිනේ විපාක.
ඒ වගේම පිළිගන්නවා, වඳිනවා, පුදනවා. මිනිස්සු ගොඩාක් ඉතින් මෙයා පිළිබඳව හොඳ ಗುಣකථනයක් කරනවා. මේක බලාගෙන ඉන්න තව එක්කෙනෙක්. මෙයා කරපු පිනට මේ පින් හිත කියලා කියන්නේ ආශ්‍රව ධර්ම නෙවෙයි. මේ පින් හිත්වල ආශ්‍රව ධර්ම නැහැ. අනුරාධපුරේ වදිනකොට ලෝභසිත නැහැ, කෙලෙස් නැහැ, ආශ්‍රව විප්‍රයුක්තයි. ලෝභ නැහැ, දික්ටි නැහැ, අවිද්‍යාව නැහැ, ආශ්‍රව විප්‍රයුක්තයි. එයාට එන විපාකත් ඇවිල්ලා ආශ්‍රව විප්‍රයුක්තයි. දැන් මේක බලාගෙන ඉන්නවා කෙනෙක්. මේක බලාගෙන ඉඳලා මෙයා ඒ වගේ දෙයක් මාත් කරොත් මටත් ওই ටික හම්බ වෙයි කියලා තව මිනිස්සෙක් ඒ පින්කම් වලට ලෝභ කරනවා. එතකොට ඒ පින්කම් වලට, ඒ පින්කමට, ඒ ප්‍රශංසාවට, ඒ දෙයට ලෝභ කරනවා. දෙවෙනි මිනිස්යාගේ හිතේ ඇතිවෙනා වූ ලෝභය ඇති උනේ එයාගේ ඒක ඇවිල්ලා ඒ ලෝභ හිතට එනකොට අවිද්‍යාවක් තියෙනවනේ. දෙවෙනි මිනිස්යාගේ ලෝභ හිතට අරමුණු උනේ ආශ්‍රව ධර්මයක් නෙවෙයි. ඒව ආශ්‍රව මිශ්‍ර නැති ඒවා. ඒක නිසායි කියන්නේ ආසව විප්‍රයුක්ත. නමුත් සාසවා ආශ්‍රව නැති වෙච්ච පළවෙනි එක්කිනාගේ හිතේ ආශ්‍රව ධර්ම නැහැ. ඒකින් කියන්නේ කෙලෙස් නැතුව කියන එක නෙවෙයි ආශ්‍රව මේ කියන්නේ ධර්ම. දැන් සමහර වෙලාවට කියනවා ආශ්‍රව නැහැ කියලා කියන්නේ රහත් භාවය. ඒ සූත්‍ර දේශනාව රහතේට විග්‍රහ කරන කාලේ. මේ කියන්නේ ඒක නෙවෙයි. මේ කියන්නේ කුසල් අකුසල් මේ සිත්වල මූල ධර්මයි. මුලින් කෙනාගේ හිතේ ආශ්‍රව තිබුණේ නැහැ, කෙලෙස් තිබුණේ නැහැ. එයා පින්හිත්. දෙවෙනි කෙනාට ලෝභ කරා. එතකොට අර පළවෙනි කෙනාගේ තිබිච්ච ආශ්‍රවයන් නැති ධර්ම වලට තමයි දෙවෙනි කෙනා ආශ්‍රව හදාගත්තේ. ඒක නිසා කියනවා ආසව විපරිතා රූපන ධම්මාසාසවා කිය. අනිත් එක තමයි තව එකක් වෙනවා. ආසව විපරිතා රූපන ධම්මා අනාසවාපි. ඒක වෙන්නේ මෙහෙමයි. ආසව විපරිත කියලා කියන්නේ ඒත් අර වගේම හොඳට මේ අපි හිතමු බෝධින් වහන්සේ නමක් ළඟ අතුපතු ගන්නවා කියලා. බෝධින් වහන්සේ නමක් ළඟ අතුපතු ගන්නවා, සුද්ධ පවිත්‍ර කරනවා, හොඳට පිළිවෙත් කටයුතු කරනවා, හොඳයි. ඔන්න ආසව විප්‍රයුක්තයි. ඒ හිතවල ආශ්‍රව ධර්මයක් නැහැ. ආශ්‍රව විප්‍රයුක්තයි. ඊළඟට මේ අපි හිතමු මේ ඔය කුසල් වඩනකොට භාවනා කරනවා. වාඩි වෙලා භාවනා කරනවා. රූපාවචර අරූපාවචර සිත් වඩා ගන්නවා. එහෙමත් තියෙනවා. කාට හරි එක්කෙනෙකුට මේ ඔය භාවනා කරන එක්කිනා පිළිබඳව හරි ඒ වැඩ කටයුතු පිළිබඳව තරහ යනවා. එතකොට ඇති වෙන්නේ මොකද්ද? ඔන්න ආශ්‍රය වැඩෙනවා. එහෙම නැත්නම් ලෝභ කරනවා. එතකොට වෙන්නේ ආසව වෙනවනේ. අනිත් එක තමයි අනාසවා කියලා කියන්නේ ආසව විප්‍රයුක්තාකෝපන ධම්ම අනාසවාපි. ඒවට ලෝභ කරන්නේ නැතුව ඊළඟට ඒවට සතුටක් ඇති වෙනවා. වෙනත් කෙනෙකුගේ කරන්නා වූ හොඳ දෙයක් පිළිබඳව සතුටු වෙනවා. එතකොට ඇති වෙන්නේ මොකද්ද? ආශ්‍රව සහිත වෙන්නේ නැති ධර්ම ස්වභාවය. ඒකයි ආසව විප්‍රයුක්තාකෝපන ධම්මා අනාසවාපි කියන්නේ. විශේෂයෙන්ම ලෝකෝත්තර සිත් 8 ගත්තම ලෝකෝත්තර සිත් 8 ගත්තයින් පස්සේ ඒක ඇවිල්ලා ආසව විප්‍රයුක්තයි සම්පූර්ණයෙන්. ආසව විප්‍රයුක්ත වුණාම ඒ ලෝකෝත්තර සිත් වලට අරමුණු වන කිසිම දෙයක්
ආශ්‍රවයන්ගෙන් යුක්ත වෙච්ච ඒවා නෙවෙයි. ආන්නේ ඒ විදිහටයි ආසව විප්‍රයුක්ත ධර්මයි අනාසව ධර්මයි තේරුම් ගන්න. මේ වගේ තිබෙනා වූ ස්කන්ධ ආයතන ධාතු ආදී දේවල් මේ අපි වෙනම මුලින් කියපු හැටියට තේරුම් ගනිමු. ඒක ඒ තරම් අමාරු වෙන්නේ නැහැ. අපි ගොඩාක් ඒ ගැන කතා කළා. ස්කන්ධ බලන තාලේ, ආයතන බලන තාලේ, ධාතු ස්වභාව බලන තාලේ, ඉන්ද්‍රිය බලන තාලේ, සත්‍ය බලන තාලේ. ඔය දෙකයි දැන් ආශ්‍රව ධර්ම මේ යටතේ මම කාණ්ඩ කීපයක් කිව්වා. ඒ තමයි මේ ආශ්‍රව යන කුමක්ද, ආශ්‍රව නොවන ධර්ම මොනවද කියලා කිව්වා. ඊළඟට ආශ්‍රව සහිත ධර්ම මොනවද, ආශ්‍රව නැති ධර්ම මොනවද කියලා කිව්වා. ආශ්‍රව සම්පයුක්ත ධර්ම, ආශ්‍රව විපයුක්ත ධර්ම කිව්වා. ඊළඟට ආශ්‍රය වන්නා වූද යෝනේ ආශ්‍රව සහිතේවද ඒ වගේ දෙකක් කිව්වා. අද කිව්වේ ආශ්‍රවය වෙන, ආශ්‍රව යුක්ත වෙන සහ ආශ්‍රව විපයුක්ත කියන ධර්මතා යුගල දෙකක් කිව්වේ. මම හිතන්නේ මේ වෙනකොට අපි කියලා තියෙන යුගල 18-19ක් විතර. කතා ස්වරූපයකින් කියනකොට මේවා හරි රහයි. ඒකකුත් තියෙනවා. අද මම මේ පින්වතුන්ට අලුත් තැනක් කියලා දෙනවා. ඒ තමයි මේ සංයෝජන ධර්ම. සංයෝජන ධර්ම යුගලයක් තියෙනවා. ඒක කියනවා මෙහෙම. සංයෝජනා ධම්ම නෝ සංයෝජන. සංයෝජනය කියලා කතා කරන, සංයෝජනය කියලා ගන්න පුළුවන් ධර්ම තියෙනවා. එහෙම සංයෝජනය වෙන්නේ නැති ධර්ම තිබෙනවා. මේ වචනේ හරි ජනප්‍රියයි. ඔය ධර්මයේ අහන්නා වූ අය අතර මේ වචනේ හරි ජනප්‍රියයි. හරි ප්‍රසිද්ධයි. ඒ වගේම කවුරුත් වගේ සංයෝජන ගැන මේ යන්තරම්කට හරි අහලා තියෙනවා ඇති මම විශ්වාස කරනවා. අපි කතා කරනවා දස සංයෝජන කියලා. ඒ සංයෝජන කඩන විදි සංයෝජන ධර්ම කඩන විදි අවස්ථා හතරක් පිළිබඳව අපි දන්නවා මාර්ග ඥානෙ. දස සංයෝජන කියලා කියනවා. මේ වැඩේට බහින්ද ඉස්සර වෙලා ඇත්ත වශයෙන්ම සංයෝජන කියන වචනයක් තේරුම් අරගෙන සංයෝජන ධර්ම තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි පහසු වෙන්නේ. සංයෝජන කියලා කියන එකේ තේරුම එකට ගලපනවා කියන එකයි. බන්ධනය කරනවා කියන එකයි. ගලපනවා, බන්ධනය කරනවා, සංයෝග කරනවා. ඒක තමයි ඔය සංයෝජන යොදනවා කියන්නේ. එකට යොදනවා. එකට සංයෝග කරනවා. ඒක තමයි ඒකේ ස්වභාවය. දැන් මොකක් හරි දෙයකට තවත් දෙයක් කියලා බඳිනවාට කියන සංයෝජනය කරනවා. සංයෝග කරනවා, සංයෝජනය කරනවා. ඉතින් මේ ඔය සංයෝජන කියන්නේ එකකට එකක් මේ සම්බන්ධ කරන ධර්මයක් නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මුද්‍රා අලවනවා මිනිස්සු එන්ලොප් වල. ඒ මුද්‍රයක් වෙනම තියෙන්නේ. එන්ලොප් එක වෙනම තියෙන්නේ. ඒ මුද්‍රය ඒ එන්ලොප් එක උඩ ගලවා ගන්න බැරි වෙන්න අලවන්න පුළුවන්කම තියෙන්නේ මුද්‍රයේ තියෙන ඇලවෙන ගතියක්. ඒ ඇලවෙන ගතිය සංයෝජන වෙන ගතිය, ඒ ගතිය නැත්තම් සම්බන්ධ වෙන ගතිය නැත්තම් මේ ඔක ඇලවෙන්නේ නැහැ. ඒකේ ඇලෙන ගතිය තියෙන ඉඳ ඇලවෙන්නේ, සම්බන්ධ වෙන්නේ, සංයෝග වෙන්නේ. ඒ වගේ දැන් මේ සත්වය හැටියට අපි කතා කරන්නේ රූප ටිකකුයි නාම ටිකකුයි. නාම රූප කියන්නේ
රූප ටිකකුයි නාම ටිකකුයි. රූප ටික අතපය නාසය ඔළුව පිටින් කටක් බඩක් දෙපයක් ඔය තියෙනවා. දැන් ඒකේ රූප ධර්ම සමූහයක් තියෙනවා. ඔය රූප ටිකයි ඒ අතට වැඩි වැඩ කරන්නා වූ මේ නාම ධර්ම හැටියට කතා කරන චිත්තචෛතසික ටිකක් ඔය වැඩ කරනවා. ඔය කියන රූප ගුණුවයි ඔය කියන චිත්තචෛතසික ටිකයි එක්කාසු වෙලා මොහොතින් මොහොත කැඩි කැඩි වෙනස් වෙවි ඉතින් යනවා. එක මොහොතක්වත් එක විදිහට ඉන්නේ නැහැ. රූපයකටත් බෑ, හිතකටත් බෑ, චෛතසිකයකටත් බෑ. හොඳට හිතලා බලන්න දැන් මේ මොහොතේ ඇතිවෙච්ච රූප ටික කැඩි නැති විදි ගියා නම් ඒක නැති වෙන්න එපා. මේ මොහොතේ ඇතිවෙච්ච හිත මේ මොහොතේ ඇතිවෙච්ච චෛතසික ටික කැඩිලා ගියා නම් අනිත්‍යත්වයටපත් වුණා නම් විනාශයටපත් වුණා නම් ඒක ඉතින් නවතින්න එපායි. එහෙමනේ තියෙන්නේ. මේක වැඩේ වෙලා තියෙන්නේ එහෙම එතනින් එහෙම කැඩලා බිඳලා ගිහලා නවතින්නේ නැහනේ. ආයෙ ඉස්සරහට එකක් දානවනේ. අපි හිතමු අඹ ගහක් මැරෙලා යනවා. අඹ ගහ පැලුණා වැඩිලා ගියා අතුපතර දැම්මා මේරුවා අඹ ගෙඩි හැදුනා කොහොම හරි කාලයක් යෑමෙන් අඹ ගහ මැරිලා යනවා. එතකොට අපි කියනවා අඹ ඉවරයි. අඹ ගහ ඉවරයි. අඹ ගහ මැරුණා. එහෙම වුණාට ඒ අඹ ගහේ ස්වરૂපය අරගෙන ඒ අඹ ගහේ අතු විදී අතු හදන ඒ අඹ ගහේ කොළ වගේ කොළ හදන ඒ අඹ ගහේ හැඩේ ගත්ත තව අඹ ගහක් අනාගතේ හැදෙනවා. ඒ ගෙඩි නිසා. ඒ නිසා මේ මැරී යන අඹ ගහ ඒක සම්පූර්ණ අඹගස් වර්ගයේ ආයේ අනාගතයේ සදාකාලිකව අඹගස් හැදෙන්නේ නැති වෙන්නම නැති කරගෙනම ඒ අඹ ගහ මැරෙලා යන්නේ. ඒ අඹ ගහ මැරෙලා යනකොට ඒ අඹ ගහේ තිබෙනවා මම මැරෙලා ගියත්